සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මේ DOL Direct Online කියන සිස්ටම් එක, motor controlling system එක කොහොමද අපි wiring system එක කරන්න කියලා. මුලින්ම අපිට ඕන එකට මේ 3 pole MCB එකක්, 1 pole breaker එකක්, ඒ වගේම contactor එකක්, overload එකක්. ඊට පස්සේ අපේ 3 piece වලින් දුවන්න පුළුවන් motor එකක්. මේක ඇත්තට මම දීලා තියෙන කනෙක්ෂන් එක ස්ටාර් කනෙක්ෂන් එක. ඔයාලා සමහර අය දන්නවා ඇති motor control වලදී පාවිච්චි වෙනවා ස්ටාර්ට් එක ගන්න, රනින් එක ගන්න ගොඩක් වෙලාවට මේ ස්ටාර් ඩෙල්ටා කියලා කනෙක්ෂන්, motor කනෙක්ෂන්. මම ඒ ගැන වීඩියෝ එකක් වෙනම කරන්න. දැනට DOL එක ගැන හොයන කට්ටියට මේ වීඩියෝ එක ගොඩක් වැදගත්. දැන්ට RBL වලට සහභාගී වෙන්න යන කට්ටිය, ඒ වගේම එළියේ දැන්ට වැඩ කරන් යන කට්ටියට උදව්වක් විදියට තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේකේ පේස් 3ක් තියෙනවා. අපි පේස් 3 ඉන් කරනවා 3 pole MCB එකේ ඉන් එකට, සහ අවුට් එකෙන් අපි නැවත ගන්නවා කන්ටැක්ටර් එකේ මේන් pole 3ට. ඔයාලට පේන ඇති මෙතන මේන් pole 3ක් තියෙනවා. මේන් pole 3ට තමයි මේකේ අවුට් එක දීලා තියෙන්නේ. ඊට පස්සේ අපි කන්ටැක්ටර් එකට සම්බන්ධ කරලා තියෙනවා ඕවර්ලෝඩ් එක, ඕවර්ලෝඩ් රිලේ එක. ඒක පැහැදිලිව පේන ඇති. මේ කම්පොනන්ට් සම්බන්ධව වෙනම අධ්‍යයනය කරන්න මම දැනට ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නේ කොහොමද මේ කනෙක්ෂන් එක ලබා දෙන්නේ කියලා විතරයි. ඉතින් ඕවර්ලෝඩ් රිලේ එක සම්බන්ධ කරලා තියෙනවා කන්ටැක්ටර් එකේ අවුට් එකට. ඒ වගේම ඕවර්ලෝඩ් රිලේ එකේ මේන් පෝල් 3 නැවත අවුට් එකක් අරගෙන තියෙනවා කනෙක්ටර් බාර් එකකට. මේක අපිට ඩිරෙක්ට්ම සම්බන්ධ කරන්න පුළුවන් මෝටරේ L1 W1 U1 V1 වලට. හරි. ඉතින් ඔහොම තමයි මේ පවර් සර්කිට් එක යන්නේ. එතකොට ඊළඟට අපිට තියෙනවා මේක කන්ට්‍රෝල් කරන්න කන්ට්‍රෝලින් සර්කිට් එකක්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔයාලා දන්නවා මෝටර එකක් ස්විච් එකක් දාපු වෙටියේ ඔන්න නේවා තියෙනවා. නමුත් මේක 3 phase මෝටර එකක්. සිංගල් phase නම් ගැටලුවක් නැහැ. 3 phase මෝටර එකක් නිසා අපි පාවිච්චි කරනවා පුෂ් බටන් මේක ඔන් ඔෆ් කරගන්න. ඉතින් මේකට වෙනම කන්ට්‍රෝලින් සර්කිට් එකක් අපි හදනවා. මේ කොළ පුෂ් බටන් එකකින් ඔන් කරගන්නත්, මේ රතු පුෂ් බටන් එකකින් ඔෆ් කරගන්නත් පුළුවන් විදියට. ඉතින් අපි දැන් බලමු කොහොමද ඒක කරලා තියෙන්නේ කියලා. මුලින්ම අර මං කියපු 1 pole breaker එක, 1 pole breaker එකට අපි සප්ලයි එකක් ගන්න ඕනේ මේ 3 pole breaker එකකින් 1 pole breaker එකේ ඉන්න එකට. ඒකේ අවුට් එක අපි කෙලින්ම අරන් යන්න ඕනේ ඕවර්ලෝඩ් එකේ 95 කියන එක. මේ 95 96 95 96. එතකොට මේ 95 96 කියන කොටස ඇත්තටම normally close කොටසක්. ඔයාලට normally close කොටස මම ඔක ඔයාලට පැහැදිලිව පෙන්නනවා. මේක නම් දැන් මැකිලා තියෙන්නේ. ඔයාලට මෙන්න මේකෙදි බලා ගන්න පුළුවන් 95 96 කියන්නේ normally close. 97 98 කියන්නේ normally open. මේක නියතයක් විදියට තමයි ඉන්නේ හැම එකම. ඔයාලට ඕවර්ලෝඩ් අධ්‍යයනය කරනකොට ඔයාලට ඒක දැනගන්න පුළුවන්. අපි දැන් මේකේ සප්ලයි එක 95ට ගෙනල්ලා දෙනවා. ඊට පස්සේ 96 අවුට් එක ගන්න ඕනේ මෙන්න මේ පුෂ් බටන් එකේ රතු පුෂ් බටන් එක. ඒ කියන්නේ ඔෆ් පුෂ් බටන් එකට තමයි අපි ගන්න ඕන. මේ ඔෆ් පුෂ් බටන් එකේ ඔන් එකට. මේ normally close එකට. හරි. normally close එක අපි normally close එක පාවිච්චි කරන්නේ අපිට මේ හරහා සප්ලයි එක දිගටම ගලා යන්න ඕනේ. මොකද අපිට අවශ්‍යතාවයක් වුණොත් විතරයි ඔෆ් කරගන්න උවමනා වෙන්නේ. හරි. ඒක නිසා අපි normally close කොටසට තමයි 96 නවුට් එක 96 නවුට් එකේ වයර් එක ඉන් කරන්නේ normally close එකේ ඉන්න එකට. පැහැදිලි ඇති මං හිතන්නේ. ඊට පස්සේ ඒකෙත් නම්බර්ස් තියෙනවා 1 2 3 4 කියලා. මේ 1 2 කියන්නේ normally close අවස්ථාව. ඒතකොට 3 4 කියන්නේ normally open අවස්ථාව. ඒක හැම පුෂ් බටන් එකම එකම විදියට යන්නේ. ඉතින් මේ 96 අවුට් එක අපි පුෂ් බටන් එකේ අංක 1 අවස්ථාවට ලබා දෙනවා. ඊට පස්සේ අංක 2 අවස්ථාවෙන් අපි ගන්න ඕනේ අවුට් එකක් on off ඒ කියන්නේ on කරන පුෂ් බටන් එකේ මේ කොළ පාට පුෂ් බටන් එකේ
normally open අවස්ථාවට පැහැදිලිද normally open අවස්ථාවට ඒ කියන්නේ normally open කියලා කියන්නේ මේ normally open අවස්ථාවේදී මේ හරහා ධාරාවක් ගමන් කරන්නේ නැහැ පැහැදිලි ඇති normally open අවස්ථාවේදී මේ ස්විච් එක හරහා ධාරාවක් ගමන් කරන්නේ නැහැ normally close අවස්ථාවේදී තමයි ධාරාවක් ගමන් කරන්නේ දැන් අපිට ඕනේ මේක on කරන්න හරි අපිට ඕනේ මේක on කරන්න දැන් අපි මේක normally close අවස්ථාවට දීලා තිබ්බොත් මොකද වෙන්නේ මේ හරහා එන ධාරාව දැන් අපි මෙතන off switch එක හරහාත් ගත්තේ normally close අවස්ථාවේ එතකොට මේකත් normally close අවස්ථාවට දුන්නොත් වෙන්නේ මෙයා automatically අපි අතනින් switch එක දාපු ගමන් මෙයාව මෝටරේ වැඩ කරන්න පටන් ගන්නවා නමුත් අපිට ඕනේ on off කරගන්න පුළුවන් system එකක් හදන්නනේ අන්න ඒක නිසා අපි on push button එකේ normally open අවස්ථාව තමයි තෝරගන්න ඕනේ. හරි. අපි normally open අවස්ථාවේදී මේක නම් ඇත්තටම ප්‍රශ්නයක් නෑ මේ විදිහට දුන්නට. මේකේ හතරෙන් දෙකෙන් අරගෙන normally open එකේ හතරට දීලා තිනවා. ගොඩක් වෙලාවට අපි තුනට දෙන්න කියලා තමයි කියන්නේ. අර number පිළිවෙලට යනවා නම් එහෙම ගියට ගැටලුවක් නැහැ. ඔයාලට පේන ඇති. මේක දීලා තියෙන්නේ දෙකෙන් අරගෙන හතර අවස්ථාවට. ගැටලුවක් නැහැ. හරි නමුත් අර නම්බර් පිළිවෙලට යනවා නම් අපි මේ තුන කියන අවස්ථාව තමයි පාවිච්චි කරන්න ඕනේ. හරි. අපි මේ විදිහටම යන්. එතකොට දෙකෙන් අවුට් කරලා normally open එකේ හතරට දීලා තියෙනවා. ඊළඟට තුනේ අවුට් එකක් අරන් ගිහලා තියෙනවා contactor A1 එකට. හරි. මේකෙදි කරන්නේ අපි push button එක මේ open කියන push button එක කියන්නේ අපි on කරන push button එක press කරපුව ගමන් මෙතනින් supply එකක් යනවා මෙන්න මේ හරහා contactor එකට. හරි. ඇසේ contactor එක අල්ලනවා. contactor එක ඇල්ලුවෙන් පස්සේ තමයි මේ power circuit එකේ ධාරාව overload එක හරහා අනිත් පැත්තට ගමන් කරන්නේ. මේ මෝටරේ පැත්තට ගමන් කරන්නේ. ඉතින් මේ contactor එක control කරන්න තමයි අපි මේ push button එක දාගන්නේ. ඒතර contactor එකට එන supply එක කට් කරලා දාන්න අපි පාවිච්චි කරලා තියෙනවා මේ red push button එකක් off එක විදියට. ඒක පැහැදිලි ඇති. ඉතින් ඊළඟ එක. දැන් අපිට මේ විදියට supply දීලා අපි මේක on කරායින් පස්සේ, කියන්නේ අපි මේ push button එක on කරායින් පස්සේ අපිට මේක push කරගෙනම ඉන්න ඕනේ මේක දිගටම supply යන්න. හරි? අපිට ඒක ප්‍රායෝගිකව කරන්න බැරි නිසා අපි මොකද කරන්නේ මෙතන තියෙනවා contactor එකේ තව අවස්ථාවක් දීලා මේ auxiliary points කියලා 1 2 3 4 අවස්ථා 4ක් දීලා තියෙනවා normally open අවස්ථා දෙකකුත් normally close අවස්ථා දෙකකුත් දීලා තියෙනවා. එතකොට අපිට අවශ්‍යයි අපි එකපාරක් push button එක on කරායින් පස්සේ මෙයා හරහා දිගටම supply එක ගමන් කරන්න. ඉතින් contactor එක ඇල්ලුවයින් පස්සේ මෙයාව contact වෙන pole එකක් තමයි අපි ඒකට auxiliary point වලින් තෝරාගන්නේ. ඒ කියන්නේ normally open අවස්ථාවක් තමයි අපි තෝරාගන්න ඕනේ. මොකද සාමාන්‍ය අවස්ථාවේදී මෙයා හරහා ධාරාව ගමන් කරන්නේ නැහැ. මේ contactor එක සම්බන්ධ වුණායින් පස්සේ contactor එක ඇල්ලුවයින් පස්සේ තමයි මේ හරහා ධාරාව ගමන් කරන්නේ. එතකොට ඒ වෙලාවේදී අපි කියනවා මෙන්න මේ දාන කොටසට self holding කියලා. self holding කොටස තමයි මේ තියෙන්නේ. එතකොට self holding කොටස ගන්නේ ඒ අපි push button එකේ in out දෙකෙන් normally open එකේ in out දෙකෙන් මේකෙත් normally open එකේ 13 14 කියන කොටසට ලබා දෙන මේ 13 14 කියන්නේ contactor එකේ normally open අවස්ථාව. මම හිතන්නේ දැන් ඕගලන්ට මේ වයරින් එක සම්බන්ධව තේරෙන්නේ නැති. මම ඕගලන්ට සමීපව මේක පොඩ්ඩක් පෙන්නන්නම්. ඔයාලට පේනවද මම මේ පවර් සර්කිට් එක තමයි ඕගලන්ට ඉස්සෙල්ලාම පෙන්නන්නේ. මේ වයර් ටික මෙතන මේ ටික අවුට් වෙලා කෙලිම කනෙක්ටර් බාර් එකට ඇවිල්ලා තිනවා. කනෙක්ටර් බාර් එකෙන් මෙන්න මේ ආකාරයට U1 V1 W1 කියන පොයින්ට් තුනට දීලා තියෙනවා. ඊට පස්සේ දැන් අපි යන් control circuit එක බලන්න. මේ තියෙන control circuit එකට supply දෙන බේකර් එක. ඊට පස්සේ බේකර් එකෙන් out එක ඇවිල්ලා තියෙනවා. මෙන්න අපි අර කිව්වේ 95ට 95ට ගිහිල්ලා තියෙනවා.
95ට ඊට පස්සේ 96න් අවුට් එක අරන් තියෙනවා. මට පේන ඇති 96 වයර් එක 96න් අවුට් එක අරන් තියෙනවා. රෙඩ් පුෂ් බටන් එකේ ඒ කියන්නේ අපි ස්ටොප් බටන් එක කියලා කියමුකෝ. ස්ටොප් බටන් එකේ අංක 1ට ඊට පස්සේ ස්ටොප් බටන් එකේ අංක 2කින් ආයි නැවත සප්ලයි එකක් අරන් තියෙනවා. ඔන් බටන් එකේ කොළ පාට බටන් එකේ normally open එකේ ඉන් එකකට ඊට පස්සේ ඒකෙම අවුට් එකක් අරන් තියෙනවා. අපි කන්ටැක්ටර් එකේ A1 එකට. ඒ කියන්නේ මේ කන්ටැක්ටර් කොයිල් එකට සප්ලයි එක දුන්නාම තමයි මේ ආවල්ලන්නේ. ඊට පස්සේ අපි සෙල්ෆ් හෝල්ඩින් පාවිච්චි කරලා තියෙනවා මෙතනදී. මොන සෙල්ෆ් හෝල්ඩින් අරන් තියෙනවා. පුෂ් බටන් එකේ සප්ලයි ඒ කියන්නේ ඉන් එකයි අවුට් එකයි දෙන්න දෙපැත්තෙන් වයර් දෙකක් 13යි 14ට ගිහිල්ලා තියෙනවා. එන්න 13 එන්න 14. මේ ඉන් එක ඇවිල්ලා මෙන්න 13ට ගිහිල්ලා තියෙනවා. මෙන්න අවුට් එක අරන් ගිහිල්ලා 14ට තියලා තියෙනවා. මේ ටික පැහැදිලි වෙන්නේ නැති. දැන් මේ කොයිල් එක මම කියන්නේ කන්ටැක්ටරේට සප්ලයි එකක් දෙන්න ඕනේ කියලා. ඒතකොට කන්ටැක්ටරේට සප්ලයි එක දුන්නා. නමුත් සප්ලයි එක දුන් පමණින් මේක වැඩ කරන්නේ නැහැ. මේකේ කොයිල් එකක් තියෙනවා. ඒතකොට මේකට නියුට්‍රල් එකක් දෙන්න අවශ්‍යයි. මේ තියෙන්නේ නියුට්‍රල් එක. මේ නියුට්‍රල් එක අපි දීලා තියෙනවා මේ කන්ටැක්ටර් එකේ A2 කියන කොටසට. එතකොට කන්ටැක්ටර් කොයිල් එකේ සප්ලයි එකත් හරි. පවර් සර්කිට් එකත් හරි, කන්ට්‍රෝල් සර්කිට් එකත් හරි. දැන් අපි බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. මම මේක මේ පැත්ත හරවා ගන්නම්. දැන් අපි සප්ලයි දීලා තියෙන්නේ. ඔයාලට පැහැදිලි වෙන්න මේකේ රොටේෂන් එක බලා ගන්න පුළුවන්. මම දැන් පුෂ් බටන් එක ඔබනවා. ඔයාලට පේන ඇති කරගෙනවා. මම දැන් ඕෆ් කරන්න යන්නේ. ඔන්න ඕෆ් වුණා. දැන් අපි බලමු මේක මේ සෙල්ෆ් හෝල්ඩින් කියන අවස්ථාව අයින් කරලා මෙයාගේ මේ වැඩ කරන විදිය කොහොමද කියලා. මම අර ඔයගලන්ට කියන්නේ පුෂ් බටන් එක ඔබාගෙන ඉන්න තාක්කල් වැඩ කරනවා. අතහැරපුවම ඕෆ් වෙනවා. හරි? එතකොට සෙල්ෆ් හෝල්ඩින් අපි අයින් කරලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. හරි මම සෙල්ෆ් හෝල්ඩින් ඉවත් කරගත්තා. ඔයගලන්ට පේනවා ඇති. සප්ලයි දීලා තියෙන්නේ. සෙල්ෆ් හෝල්ඩින් ඉවත් කරගෙන තියෙන්නේ. මෙන්න 13 14 සෙල්ෆ් හෝල්ඩින් ගලවලා තියෙන. දැන් අපි බලමු මොකද වෙන්නේ කියලා. මම මේක ඔන් කරන්න. ඔන්න බලා ගන්න. මම උබාගෙන ඉන්නේ. ඔන්න මම අතාරිනවා. ඔයාලට පේන්නේ නැති. මෝටරේ වැඩ කරන්නේ නැහැ. ඕෆ් වෙනවා. නැවතත් මම ඔන් කරලා පෙන්නන්නම්. ඔන්න ඔන් කරනවා වැඩ කරනවා. එන්න කන්ටැක්ටර් එක අල්ලලා තියෙන්නේ. ඔන්න අතාරිනකොට කන්ටැක්ටර් එක නැවත ආවිසින් කන්ටැක්ටර් එක අතාරිනවා. අපි ඔන් කරනකොට කන්ටැක්ටර් එක අල්ලනවා. ඔෆ් කරනකොට එයා අතාරිනවා. ඉතින් සෙල්ෆ් හෝල්ඩින් එකේ තියෙන වැදගත්කම මේක තමයි. එයා ස්වයන්ව මේ පව එක අල්ලගෙන ඉන්නවා. දැන් මම තව එකක් ඔයගලන්ට කියලා දෙන්නම්. දැන් මේ ගොඩක් වෙලාවට මේ වගේ වයරින් එකක් කරනකොට 3 phase motor වල ඩිරෙක්ෂන් වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ කැරකෙන දිශාව සාමාන්‍ය දක්ෂිණාවර්තව තමයි කැරකෙන්න ඕනේ. මේ දක්ෂිණාවර්තව කැරකෙන්න ඕන මෝටරේ දිශාව වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපි දිශාව මාරු කරගන්නේ කොහොමද? හොඳයි. දිශාව මාරු කරගන්නේ කොහොමද? සාමාන්‍ය දක්ෂිණාවර්තව මාරු වෙනවා නම්, ඒ කියන්නේ දක්ෂිණාවර්තව කැරකෙන මෝටර එක වාමාවර්තව කැරකෙනවා නම් ඇත්තටම අපිට පේස් දෙකක් මාරු වෙලා තමයි තියෙන්නේ මෙතනදී. ඒ කියන්නේ L1, L2, L3 කියලා අපි කියනවා මේක හඳුන්වනවා. ඒ කියන්නේ live 1, live 2, live 3 කියලා. එතකොට මේ පේස් තුනේ සාමාන්‍ය පිළිවෙලට ඒ කියන්නේ live 1, live 2, live 3 කියන මේ පිළිවෙලට දුන්නොත් ඕගොල්ලන්ට දක්ෂිණාවර්තව භ්‍රමණය වෙනවා බලා ගන්න පුළුවන්. හැබැයි මේකේ පේස් දෙකක් මාරු වුණොත් දැන් අපි බලමු මේක හරියටම දැන් දීලා තියෙන දක්ෂිණාවර්තව කැරකෙන්න ඔයගොල්ලෝ දකින්න ඇති. මම මේකේ පේස් දෙකක් මාරු කරලා පෙන්නන්නම්. හරි අපි බලමු දැන් ඔන් කරලා කොහොමද වැඩ කරන්න කියලා. මම සෙල්ෆ් හෝල්ඩින් දැන්ටම තයින් කරලා තියෙන්නේ. අර ඔයගලන්ට රොටේෂන් එක පෙන්වන්න ඕන නිසායි මේ විදිහට කරන්නේ.
ඔයාලට පේනවා ඇති මේක ස්ලෝ වෙනකොට පොඩ්ඩක් බලන්න රොටේෂන් එක කොයි පැත්තටද කරගෙන්නේ කියලා. දැන් කරගෙන්නේ ඇත්තටම වාමාවර්ත හරි. ඊළඟට මම නැවතත් මේක මාරු කරලා පෙන්නන්නම් පේස් එක. හරි. කලින් වාමාවර්තව කරකුනේ දැන් බලමු. දැන් දක්ෂිණාවර්තව කරකෙන්න ඕනේ. දැන් තමයි හරිම විදිය. දැන් හොඳට බලන්න. හරි. දැන් ඔබට පේනවා ඇති දක්ෂිණාවර්තව තමයි මේක කරකෙන්නේ. කියන්නේ පේස් තුන නිවැරදි පිළිවෙලට දුන්නොත් මේක දක්ෂිණාවර්ත භ්‍රමණයක් වෙනවා. පේස් තුනෙන් කුමන හෝ පේස් දෙකක් මාරු වුණොත් ඕගලන්ට වාමාවර්ත භ්‍රමණයක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. හොඳයි. ඉතින් අද දවසේ මම මේ DOL සිස්ටම් එක තමයි ඔයගලන්ට කියලා දුන්නේ. තවත් මේ වගේ ටෙක්නිකල් වීඩියෝස් මම ඔයගලන්ට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට මම සමුගන්නම්. ඔයගලන්ගේ මේකේ මොන හරි අඩුපාඩු තියෙනවා නම් මට කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ වගේම තව මොනවා හරි ඔයගලන්ට දැනගන්න අලුත් දේවල් තියෙනවා නම් මගේ රික්වෙස්ට් එකක් විදිහට කමෙන්ට් එකට දාන්න. මම ඒවා බලලා වැඩි දෙනාගේ කැමැත්ත පරිදි ඊළඟ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් බොහොම ස්තුතියි හැමෝටම මාත් එක්ක සම්බන්ධ වුණාට. ඉදිරියටත් මේ වගේ වීඩියෝ බලා ගන්න ඕන නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් සුබ දවසක් හැමෝටම.